Now it's time to have your journey with the Accounts Academy. Join with us to continue your own way. Move your finger to below link. ඉතින් ඔයාලා අද එකතු වෙන්නේ E-Accounts Academy එක තුලින් අද මම කතා කරන්නේ ලාභ අරමුණු කරන නොගත් සංවිධාන සම්බන්ධව 2019 පේපර් එක. ඒත් එකට යන්න කලින් මට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මම ඩබල් AT කරන ළමයිට කියන්නේ මගේ channel එක තුල ඩබල් AT කරන ළමයි බොහොමයක් ඉන්නවා. ඉතින් යාළුවා මේ රික්වෙස්ට් කරනවා ඒ ඩබල් AT වලට අදාළ පාඩම් කරන්න කියලා. ඉතින් මම ඔයාලට කියනවා මම ඩබල් AT වල accounts AA1, AA2, AA3 කියන levels වල account subject එකට අදාළව පාඩම් සාකච්ඡා කරන්න කැමති. ඉතින් මම හිතනවා papers කතා කරනවා නම් වඩාත් හොඳයි කියලා. ඉතින් ඔයාලා මට රික්වෙස්ට් කරන paper එක මම අනිවාර්යෙන්ම කරනවා. කියන්නේ වැඩි දෙනෙක් කමෙන්ට් කරලා තියෙන paper එක මම පළවෙනි paper එක විදිහට ඉතින් පටන් ගන්නවා. නැත්නම් ඔයාලා කැමති පාඩම මොකක්ද කියලා මට කමෙන්ට් කරන්න. ඒක අනිවාර්යෙන්ම පටන් ගන්න. ඒ වගේම කියන්න ඕනේ වීඩියෝකට යන්න කලින් ඔයා මේ වෙනකොටත් අපේ E-Accounts Academy එකත් එක්ක රෙජිස්ටර් වෙලා නැත්නම් අදම රෙජිස්ටර් වෙන්න. පල්ලෙහා අපි description box එකේ දාලා තිනවා අපේ online registration form එක. ඒ link එක හරහා online registration form එකට ගිහිල්ලා ආගේ information ඔක්කොම submit කරන්න. එතකොට අපේ admin panel එකෙන් අනිවාර්යෙන් ඔයාට call එකක් දෙයි. ඒ ඇවිල්ලා online classes ඒ වගේම තමයි by classes යන්න කැමති ළමයි කියන අපේ institution එකට එන්න කැමති ළමයි ඉන්නෝනේ. එයාලටත් කරන්න තියෙන්නේ අපේ online registration form එකට ගිහිල්ලා by class කියන option එක choose කරන්න විතරයි. ඊට පස්සේ අර සාමාන්‍ය informations ටික fill කරාගෙන එතකොට අපේ admin එක ඔයගොල්ලන්ට කතා කර admin panel එකකින්. ඒ වගේම තමයි කියන්න ඕනේ කොළඹ ආවට රත්මලාන ගල්කිස්ස මේ හැම ප්‍රදේශයකම ළමයෙක්ට රත්මලානේ තියෙන අපේ academy එකේ academy එකෙන් පවත්වන යන පන්තියක්. ඉතින් ඒකට ඔයාලට register වෙන්න පුළුවන්. ඔයාලට එතනට එන්න පුළුවන්. ඉතින් ඒ තොරතුරුත් එක්ක ඉතින් ආයෙමත් හැමෝටම ආදරෙන් කියනවා අපිත් එක්ක එකතු වෙන්න අපේ classes වලට join වෙන්න. ඒකත් එක්කම ඉතින් අද අපි වීඩියෝ එක කතා කරන්නේ යම් 2019 paper එක ආගාව තියෙනවා නම් paper එක ගන්න මෙන්න මේ formats ටික ගහගන්න. සමාජික මුදල් ගිණුම, ආදායම් වියදම් ගිණුම, මුදල් සාමාන්‍ය මුදල් ගිණුම, සමුචිත මුදල් ගිණුම, දේපල පිළිතුරු උපකරණ ගිණුම කියන මෙන්න මේ ගිණුම් ටික ගහගෙන මාත් එක්ක 2019 paper එක හදාගෙන යමු. 2019 paper එකේ ගාන තමයි අර මම කිව් විදිහට කරන්න යන්නේ. ඉතින් paper එක තියෙනවා නම් ළඟට ගන්න. ඒකේ තියෙනවා අපිට 2019 මාර්තු මාසය සඳහා සමාජික මුදල් ගිණුම් තමයි අපිට හදන්න යන්නේ. ක්‍රීඩා සමාජයක් සම්බන්ධ තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. 2019 2/28 ඒ කියන්නේ කලින් මාසෙට කලින් මාසේ ඒ කියන්නේ පෙබරවාරි මාසේ ඕගොල්ලන්ට ආරම්භක ශිෂ්‍ය දීලා තියෙනවා. ඒ වගේම තමයි මාර්තු මාසේ සමහරක් අවසාන ශිෂ්‍ය දීලා තියෙනවා. අතම් සමහරක් අවසාන ශිෂ්‍ය අපිට වාගෙන යන්න වෙනවා. ඊට පස්සේ ඒ මාසේ කියන්නේ 2019 මාර්තු මාසේ වෙච්ච සියලුම ගනුදෙනු ඒගොල්ලෝ දාලා තියෙනවා. බැංකු සැසඳුමක් දකින්න පුළුවන් වෙනවා. බැංකු ප්‍රකාශනයක් එක්ක ඒගොල්ලන් යන්නේ බැංකු සැසඳුමක් අපිට හදන්න වෙනවා. ඉතින් යාලා ඉල්ලන්නේ මුදල් ගිණුම බැංකු සැසඳුම ඔන්නෝයි ටික. අපි ආරම්භක ශේෂ සහ අවසාන ශේෂ මුලින්ම දාගෙන ඉමු. ඒක අපිට ලේසි මම හිතනවා ගාන හදාගෙන ඉතාමත් පහසුයි කියලා. ඉතින් 2019 2/28 කියලා කියන්නේ 28 දිනකට ශේෂ කියලා කියන්නේ ඒකේ එම මේ ව්‍යාපාරයේ ආරම්භක ශේෂ දේපල පිළිතුරු උපකරණ ආරම්භක ශේෂය තියෙනවා 800ක්. ඒක දානවා දේපල පිළිතුරු ගිණුමේ හර පැත්තට. ලැබිය යුතු සමාජික මුදල්. සමාජික මුදල් ගිණුමේ ආරම්භක හර ශේෂයක් තියෙනවා 40ක. ඒ වගේම තමයි දේපල පීඩිත ගිණුමේ අවසාන ශේෂය ඒගොල්ලෝ දීලා තියෙනවා 800ක් කියලා. ඒකත් දාගෙන ඉමු. අවසාන ශේෂය 800ක්. 1000ක් කියලා කියන සමාන 1000ක් කියලා කියනවා. අවසාන ශේෂයක් දාගෙන ඉමු. සමාජික මුදල් ගිණුමේ අවසාන ලැබිය යුතු ශේෂය 60ක් වෙනවා. ඒකත් දාගෙන ඉමු. කලින් ලද සමාජික මුදල් ආරම්භක කලින් ලද සමාජික මුදල් තිබිලා තියෙනවා. ඒක සමාජික මුදල් ගිණුමේ ආරම්භක ශේෂයක් විදිහට බැර පැත්තේ තමයි සටහන් වෙන්න ඕනේ. අවසාන කලින් ලද තියෙනවා. හැබැයි ඒ සම්බන්ධ තොරතුරක් නැහැ. අපිට ඒක හොයන්න වෙනවා. ඒක අපිට හොයන්න වෙනවා. ඊට පස්සේ බැංකු මුදල් දීලා තියෙනවා. බැංකු ගිණුමේ ශේෂය දීලා තියෙනවා ආරම්භක ශේෂය 80යි කියලා. ඊගේ 80යි
සමුචිත අරමුදල දීලා තියෙනවා 820යි කියලා. ඒකට ගිණුමක් අහන්න ඕනේ. අපි පොඩ්ඩක් ඒක තියාගෙන යමු. ගනුදෙනු බලන්න. සමාජික මුදල් හම්බෙලා තියෙනවලු ලක්ෂ 3ක්. ඒ කියන්නේ මුදලින් ලක්ෂ 3ක් හම්බෙලා තියෙනවලු. මාසේ ඒ කියන්නේ ලක්ෂ 3 හැදිලා තියෙන්නේ මාසයේ මුල ලැබිය යුතු සමාජික මුදල් 40000ක් සහ 2019 අප්‍රේල් මාසයේ සඳහා ලද 70000ක් උත් වර්ෂයට ලද මුදල් කොටසත් එක තමයි හම්බෙලා තියෙන්නේ. එතකොට මාසේ මුල ලැබිය යුතු ශේෂය 40000 අපිට ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ කියනවා අප්‍රේල් මාසෙට මේගොල්ලෝ 70000ක් ගෙවලා කියලා දාන සමාජිකයන්. ඒතර ඒක කලින් රද සමාජික මුදලක්. ඒතර ඒක අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් මාර්තු මාසේ අවසාන දිනට කලින් රද ශේෂය 70000ක් විය යුතුයි. ඒක අපි මේ පැත්තෙන් ඊගේ පාගේ යවමු. right 70000ක් කලින් ලද ශේෂය. දැන් මුදලින් ලක්ෂ 3ක් ලැබිලා තියෙනවා. ඕකේ දිත සටහන වෙන්නේ මුදල් ලැබුණා නම් මුදල් ගිණුම හර වෙනවා සමාජික මුදල් කියලා. සමාජික මුදල් කියලා ලක්ෂ 3ක් මුදල් ගිණුමට හර බැර වෙනවා සමාජික මුදල් ගිණුම. මුදල් කියලා ලක්ෂ 3යි. right දැන් මේ ව්‍යාපාරයේ වර්ෂයට අදාළ සමාජික මුදල් ප්‍රමාණය කියන්නේ මේ ආදායම් වියදම් ගිණුමට යන්න ඕන සමාජික මුදල් ප්‍රමාණය දීලා නැහැ. ඒ කියන්නේ මේක අපිට අසම්පූර්ණ සටහන් ක්‍රමයට තමයි හදාගෙන යන්න තියෙන්නේ. ඒ කියන්නේ T ගිණුම් ගහලා එහෙම තමයි හොයාගෙන යන්න තියෙන්නේ. මොකද මේ සමාජික මුදල් ගිණුම ගහලා ඒවල ආරම්භක ශේෂ අවසාන ශේෂ දාලා මුදල් ලැබිච්ච මුදල් ප්‍රමාණය දාලා ඉතිරි ශේෂ දෙපැත්තෙන් එක පැත්තකට ඉතිරි ශේෂ තමයි ආදායම් වියදම් ගිණුමට යන්න ඕනේ කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම කියලා. එතන මේක අසම්පූර්ණ සටහන් ක්‍රමයට තමයි මේ සමාජික මේ ව්‍යාපාරේ මේ ගිණුම් ටික අපිට හදන්න වෙන්නේ. right මාසය තුල නව සමාජිකයන් 14ක් ක්‍රීඩා සමාජයට ඇතුළත් වෙලා තිනවා. එක්කෙනෙක්ගෙන් රුපියල් 10000ක් ඇතුළත් වීමේ ගාස්තු ලෙස අරගෙන තියෙනවා. ඇතුළත් වීමේ ගාස්තු එක්කෙනෙක්ගෙන් 10යි 14ක් ඇවිල්ලාලු. ඒ කියන්නේ ඇතුළත් වීමේ ගාස්තු 140යි. මේ ඇතුළත් වීමේ ගාස්තු සමාජික මුදල් ගිණුමට දාන්නේ නැහැ. එහෙනම් මේ මුදලින් ලැබිච්ච ඇතුළත් වීමේ ගාස්තු මුදල් හර ඇතුළත් වීමේ ගාස්තු 140ක් මුදල් හර ඔක බැල වෙන්න ඕනේ ආදායම් වියදම් ගිණුමට. සමහරක් අවස්ථාවලදී ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය මත මේගොල්ලෝ කෙලින්ම 140 ඒ කාලච්ඡේදයේ ආදායමක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල මේගොල්ලෝ වෙනම ගිණුමකට බැර කරලා ඒ ගිණුමෙන් අර ෂෙයා කරනවා වගේ කොටස මාරු කරන්න පුළුවන්. ඒක ව්‍යාපාරයේ ප්‍රතිපත්ති වල තීරණය කළ දින ආකාරය අනුව තමයි අපි කරගෙන යන්න ඕනේ. බලන්න මේකේ අවසාන කොටස දීලා තියෙනවා පරිත්‍යාග සහ ඇතුළත් වීමේ ගාස්තු. ඒ කියන්නේ අර අවශ්‍ය වන්නේ කියන එකට උඩින් අන්තිම ඡේදයේ පරිත්‍යාග සහ ඇතුළත් වීමේ ගාස්තු ඒවා ලද මාසය තුල ආදායම. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපාරේ මේ කාලච්ඡේදයේ ආදායම ලෙස හඳුනා ගන්න ඕනේ. එහෙනම් මේක හර මුදල් ගිණුම හර බැර වෙනවා ආදායම් වියදම් ගිණුම ඇතුළත් වීමේ ගාස්තු කියලා. ඇතුළත් වීමේ ගාස්තු 140යි. right ඊට පස්සේ 2019 3.31 ලක්ෂ 3ක පිරිවැයකට කාර්යාල උපකරණ අත්පිට මිලට අරගෙන තියෙනවා. කාර්යාල උපකරණ මේ මාසය තුල අත්පිට මුදලට අරගෙන තියෙනවා. ඒතර අත්පිට මුදලට කාර්යාල උපකරණ ගත්තනම් ව්‍යාපාරේ කාර්යාල උපකරණ ලක්ෂ 3කින් වැඩි වෙනවා. තේපල පිරිත් උපකරණ ගිණුම හර මුදල් තමයි එළියට යන්නේ. ඒතර මුදල් බැර. අපි ඒක සටහන් කරමු. මුදල් ලක්ෂ 3යි හර බැර වෙන්නේ මුදල් ගිණුම කාර්යාල උපකරණ කියලා ලක්ෂ 3ක්. right 1,80,000ක වැටුප් ගෙවලා තිනවා මුදලින් ගෙවිය යුතු වැටුප 30000යිලු. ඔය මුදලින් ගෙවපු වැටුපේ දිත සටහන වෙන්නේ වැටුප් හර වැටුප් කියලා ගිණුමක් හර අපි වැටුප් ගිණුම අරමු ඕන. වැටුප් හර කීයද? 1,80,000යි මුදල් කියලා වැටුප් හර බැර වෙන්නේ මුදල් ගිණුම. බැර වෙන්නේ මුදල් ගිණුම වැටුප් කියලා 1,80,000යි. right ඊට පස්සේ 30000ක් ගෙවන්න ඕනෙලු උපචිත වැටුපක්. මුදලින් මේගොල්ලෝ ගෙවලා තියෙන කොටසක් ඉතිරි ටික මාර්තු මාසෙට ගෙවන්න ඕනේ. මේගොල්ලෝ ගිණුම හදන දවසක වෙනකන් ගෙවලා නැහැ. එහෙනම් ඒ උපචිත වැටුප ගිණුම බැර කරලා
වැටුප් ගිණුම තමයි හර වෙන්න ඕනේ. නම් වැටුප් ගිණුම හර වෙනවා උපචිත වැටුප් කියලා කොච්චරක්ද? 30000ක්. ඒක උපචිත වැටුප් ගිණුමට බැර වෙනවා. මෙතන උපචිත වැටුප් ගිණුමක් අත්‍යවශ්‍ය වෙන්නේ අපි මූල තත්ත්වය ඔල්රෙඩි හදලා තියෙන නිසා. right. එහෙනම් මේ වැටුප් ශේෂය අපි ආදායම් වියදම් ගිණුමට ගෙනියමු. වැටුප් වියදම ලෙස 910 11යි 210යි මේ ව්‍යාපාරයේ වැටුප් වියදම. 210යි. right. ක්‍රීඩා සමාජයේ ඒගොල්ලන්ගේ සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් විසින් කරනවලු. ක්‍රීඩා සමාජයේ 2019 2/28 දින මුදල් ශේෂය එදින බැංකු ප්‍රකාශනයේ ශේෂය මුදල් ගිණුමේ ශේෂය සමාන වෙන්නේ. ඔය සරලව කියන්නේ මෙදාට මේ ආරම්භක මුදල් ගිණුමේ ශේෂයයි එදාට බැංකු ප්‍රකාශනයේ ශේෂයයි ටැලි වෙනවලු. ඒකේ ඉෂුව එකක් නැහැ. හැබැයි මේ මුදල් ගිණුම හැදුවට පස්සේ මේගොල්ලෝ බැංකු ප්‍රකාශන එනවනේ. ඒ බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂයයි මේ මුදල් ගිණුමේ අවසාන ශේෂය ටැලි වෙන්නේ නැලු. සමාන වෙන්නේ නැලු. ඒක අසමාන වෙන නිසා අපිට බැංකු සැසඳුමක් හදන්න වෙනවා. right. එතන උපලබ්ධි වෙච්ච චෙක් පත් තියෙනවා, ගෙවීමට ඉදිරිපත් කළ චෙක් පත් තියෙනවා, බැංකුවේ ඍජු තැන්පතුවක් තියෙනවා සහ ස්ථාවර නියෝගයක් තියෙනවා. හරි. බැංකු සැසඳුම හදාගෙන යමුකෝ අපි. මුදල් ගිණුමේ ශේෂය එන්න ඕනේ මෙතනට. ශේෂය එනවා එකතු කළා නිකුත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්, අඩු කළා තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. right. okay. දැන් උපලබ්ධි වෙච්ච චෙක් ඔක්කොම තියෙනවද? මේ දැන් අපි හොයන්න ඕනේ උපලබ්ධි නොවූ චෙක් ප්‍රමාණය. උපලබ්ධි වෙච්ච චෙක් ප්‍රමාණය ඔක්කොම කීයද? ලක්ෂ 4යි. ඔක්කොම උපලබ්ධි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම තැන්පත් කරලා තියෙනවා ලක්ෂ 4යි. right. අපි මෙහෙන් කොච්චරක් තැන්පත් කරලා තියෙනවද? මෙතන 300 140යි 440යි 440ක් තමයි මේ ව්‍යාපාරය විසින් බැංකුවේ තැන්පත් කරලා තියෙන. කියන්නේ බැංකුවේ ලක්ෂ කියන්නේ 4,40,000ක් හරිනම් හරට තියෙන්න ඕනේ. මේ තැන්පත් කරපු චෙක් වලින් හැබැයි ලක්ෂ 4යි තැන්පත් වෙලා තියෙන්නේ. තැන්පත් වෙන්න ඕනේ 440ක්. හැබැයි තැන්පත් වෙලා තියෙන්නේ 400යි. තව කොච්චරක් තැන්පත් වෙන්න ඕනේද? 40000ක් තැන්පත් වෙන්න ඕනේ. මේක තමයි තැන්පත් නොවු චෙක් ප්‍රමාණය 40000යි. හරිනේ. මේ ව්‍යාපාරය විසින් ගෙවලා තියෙනවා චෙක් ගෙවලා තියෙනවා 4,80,000ක්. 4,80,000ක් ගෙවලා තියෙනවා. පේනවනේ මේ ලක්ෂ 3,180 4,80,000ක් ගෙවලා තියෙනවා. හැබැයි ගෙවීමට ඉදිරිපත් වෙලා තියෙන්නේ කොච්චරයිද? 350යි. එහෙනම් ඉදිරිපත් නොවු චෙක් ප්‍රමාණය කීයද? 130යි. නිකුත් කරලා තියෙනවා 480ක්. හැබැයි ඉෂු වෙලා තියෙන්නේ නිකුත් වෙලා තියෙන්නේ 350යි. ඉතුරු ටික නිකුත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්. ඊට පස්සේ කියනවා ඍජු තැන්පතුව. ඒ කියන්නේ පරිත්‍යාග වලට ඍජු තැන්පතුවක් හම්බෙලා තියෙන මේ ව්‍යාපාරයේ සංශෝධිත බැංකු ගිණුමක් ඉල්ලලා නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක ඔයාලට පුළුවන් කෙලින්ම මුදල් ගිණුමට හරගෙන යන්න. හැබැයි ඔයාලට පුළුවන් මේ ඔප්ෂන් එකක් විදියට යන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මාක්ස් වලදී ප්‍රශ්නයක් වෙන්නේ ඔයාලට මේ මුදල් ගිණුම ටැලි කරලා අර සුපුරුදු පරිදි මේකේ අවසාන ශේෂය අරගෙන ඒ ශේෂය සංශෝධිත මුදල් ගිණුමකට ගෙනිහිලා දැන් මම කියලා කියන්නේ මෙන්න මෙහෙම. ඔයාලට පුළුවන් මෙන්න මෙහෙමත් කරන්න. 8යි 12යි 3යි 4යි 5යි 520යි 480ක් අඩු කරාම කීයද? 40යි. සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය කීයද නම් 40. මේකට ඍජු ප්‍රේෂණයේ ස්ථාවර නියෝගය දාලා ඒ ශේෂ මෙතනට ගේන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම මේ මුදල් ගිණුමටම මේක ඇඩ්ජස්ට් කරගෙන යන්න. මේ ප්‍රශ්නයක් නෑ. මොකද සංශෝධිත බැංකු ගිණුමක් ඉල්ලලා නෑනේ මේගොල්ලෝ. ඉල්ලුවා නම් හදන්න වෙනවා. ඉල්ලලා නැහැ. මේගොල්ලෝ කියන්නේ කෙලින්ම බැංකු ගිණුමට දාන්න කියලා. right. ඍජු තැන්පත් කරන ලද පරිත්‍යාගයේ 20යි මුදල් හර පරිත්‍යාග කියලා. මේක බැර වෙන්නේ ආදායම් වියදම් වලට පරිත්‍යාග කියලා. 20යි. කාර්යාල කුලිය සඳහා ස්ථාවර නියෝගය කීයද? 10000යි. ස්ථාවර කාර්යාල කුලිය කියලා මේක හර 10000යි. මුදල් ගිණුම බැර 10000යි. හරි. දැන් අපි සමාජික මුදල් ගිණුමෙන් අපි හොයාගන්න යමු මේ වර්ෂයේ සමාජික මුදල කොච්චර කියන ආදායම් වියදම් ගිණුමට යන්න ඕන ප්‍රමාණය කොච්චරද කියලා. 4,60,000යි 460යි.
එකෙන් අඩු වෙන්න ඕනේ 110ක් අඩු වෙන්න ඕනේ 350යි 350ක් ආදායම් වියදම් ගිණුමට යන්න ඕනේ සමාජික මුදල් කියලා සමාජික මුදල් 350 සමාජික මුදල් දැන් බලන්න දේපළ පිරියත් උපකරණවල බැල පැත්තේ 1000යි හරිනේ හර පැත්තේ 8100යි බැල පැත්තේ 1000යි දැන් අවසාන ශේෂය 1000ක් වෙන්න ඕනේ හර පැත්තේ 1100ක් තියෙනවා අවසාන ශේෂය 1000ක් වෙන්න ඕනේ ඊටු 100 ඩිෆරන්ස් එක මොකක්ද ෂෙයා එහෙනම් මේ ව්‍යාපාරයේ දේපළ පිරිත් උපකරණවල ෂෙයා කීයද 100යි හරිනේ එච්චරයි අපිට තියෙන්නේ වෙන මොකුත් නැහැනේ හරි දැන් අපි හදාගෙන යමු මේ ව්‍යාපාරයේ ආදායම් වියදම් කොච්චරක් තියෙනවද කියලා හරි ආදායම් තියෙනවා 6යි 11යි 3 4යි 5යි 510ක් ආදායම් තියෙනවා මේ ව්‍යාපාරයේ වියදම් තියෙනවා 2යි 320ක් 320ක් එහෙනම් මේ ව්‍යාපාරයේ අතිරික්තය හෝ උණතාවය වෙන්නේ 190යි අතිරික්තයක් එන්නේ ව්‍යාපාරයේ ලාභයක් එන්නේ 190ක ලාභයක් එන්නේ එහෙනම් ආරම්භක සමුචිත අරමුදල කියලා කියන්නේ මේගොල්ලන්ගේ ව්‍යාපාරයේ රඳවාගත් පැයුම් වගේ මේ 190ක අතිරික්තය මේ 190ක අතිරික්තය සමුච්චිත අරමුදල් ගිණුමට ගෙනියන්න ඕනේ. ව්‍යාපාරයේ ආරම්භක සමුච්චිත අරමුදල් තියෙනවා 820ක්. ඒකට මේ ව්‍යාපාරයේ මේ මාසයේ ලාභය එකතු වෙන්න ඕනේ. ලාභයවත් අතිරික්ත 190යි. එහෙනම් අවසාන සමුච්චිත අරමුදල ඇවිල්ලා 1010යි. මුදල් ගිණුම බලමු. හර පැත්තේ ශේෂ ප්‍රමාණය වැඩි. 540යි මෙතන 490යි 50යි 50ක් තමයි ඊගේ පාගේ යන්නේ හොඳේ ඊගේ පාගේ යන්නේ මුදල් ගිණුමේ ශේෂය 50යි නිෂ්කාශනය නොවුච් එක එකතු වෙන්න ඕනේ 180යි ඒකෙන් උපලබ්ධි නොවුච් එක 40ක් අඩු වෙන්න ඕනේ 140යි බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 140 එහෙනම් අපි දැන් මේ ගාන හදලා ඉවරයි ලොකු වෙලාවක් යන ගණනක් නෙමෙයි ඇත්තටම මේක ලකුණු 20ක් තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් තමයි මේකට ඇලොකේට් වෙන්නේ ඉතින් ඔයාලට පේනවා ඇති අපි මුලින්ම ඒගොල්ලෝ ඉල්ලලා තියෙන ගිණුම් ටික ගහගෙන ඉන්න ඕනේ යාලා ඉල්ලුවා ආදායම් වියදම් ගිණුම මුදල් ගිණුම සමුචිත මුදල් ගිණුම සමාජික මුදල් ගිණුම ඉල්ලලා තිබ්බේ නැහැ. දේපළ පිරිත උපකරණ ගිණුම ඉල්ලලා තිබුණේ නැහැ. ඒත් අපිව ගහගත්ත අපේ වාසිය සඳහා බැංකු සසුන්දම ඉල්ලලා තිබුණා. අවසාන දිනට සමුචිත අරමුදල ඉල්ලලා තිබුණා. දැන් ලාභ අරමුණු කරන ඔගත් ව්‍යාපාරයකදී ඒගොල්ලෝ ආරම්භක අවසාන ශේෂ දීලා තියෙනවා නම් ඒ නැතත් ඔයා සමාජික මුදල් ගිණුමක් ගහගන්න. රයිට් එතකොට මේකට ලකුණු දෙනවා. ඔයාගේ මුළු ගානම වැරදුනොත් මෙතන දාලා තියෙන ඉලක්කම් ටික හරිනවා අර ලකුණු ටික හම්බ වෙනවා. අනිත් පැත්තට ඒගොල්ලෝ යන්නේ කියන්නේ අසම්පූර්ණ විදිහට නේද මේ වගේ ෆෝමැට් එකක තියෙනවා නම් ඒගොල්ලෝ දීලා තියෙන ඔක්කොම ගිණුම් ටික ගහ ගන්න. එතන අපි දේපළ පිරිත උපකරණ ගිණුම ගහගත්තා. ඊට පස්සේ අපි මොකද කරේ? මුදල් ගිණුමට හර වුණේවා හර කරලා බැර වෙච්ච ඒවා ඒ අදාළ ගිණුම් වලට වැඩ කරගෙන ගියා. හරිනේ. එතනදී අපි සමාජික මුදල් ගිණුම ඔස්සේ ආරම්භක ශේෂය ඒගොල්ලෝ දීලා තියෙන විදිහටම ආරම්භක අවසාන ශේෂ දාගෙන ඒ ලැබිච්ච මුදල් ප්‍රමාණය දාගෙන අපි කාලච්ඡේදයේ ආදායම හෙව්වා. පරිත්‍යාගය ඒගොල්ලෝ කෙලින්ම කියනවා හම්බුණා මෙච්චරක් කියලා ඒක මුදල් හර මෙතනට බැර කරනවා අතලත් වීමේ ගාස්තුත් එහෙමයි. හරිනේ. ඊට පස්සේ වියදම් වලදී අපි ෂෙයා අමතක කරන්න අරගයි. ඒක හින්දා තමයි මම කිව්වේ දේපළ පිරිත උපකරණ ගිණුම ගන්නට ලේසි. ෂෙයා ප්‍රමාණය තියෙනවා. වැටුප් ඒගොල්ලෝ කියනවා මුදලින් සහ උපජිත වැටුප් තියෙනවා කියලා. මේ තියෙන්නේ. සහ කාර්යාල කුලී තියෙනවා. බැංකු සසුඳුමක් තියෙනවා. එච්චර තමයි මේ ගානේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ ගානේ තමත් ලේසි කියලා 2019
ගාන මම හිතන්නේ අනිත් අවුරුදු වලට සාපේක්ෂව වඩා. ඒ කියන්නේ 2018 ප්‍රශ්න පත්‍රයේ තියෙන සමාජික මුදල් ගෙවීමට ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල ඒ ප්‍රශ්නයට වඩා 2019 අහලා තියෙන ප්‍රශ්නය මම හිතුවා ඉතාමත් ලේසියෙන් සහ ළමයිට ඉතාමත් ඉක්මනින් මේක කරගෙන යන්න පුළුවන් සහ ලකුණු රැස් කරගන්න පුළුවන් කියලා. මොකද ගොඩක් තියෙන්නේ දැන් ඔයා සමාගම් එකේ ගොඩක් ෆැමිලිය නම් මේ ගාන හදන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉතින් බොහොමත්ම ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. ඒ වගේම තමයි අමතක කරන්න එපා වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වගේම තමයි මේ වෙනකොට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.